සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ YouTube channel එක හරහා එකතු වෙලා ඉන්න අපගේ සෑම විද්‍යාර්ථියෙකුටම ශිෂ්‍යයෙකුටම ඒ වගේම මම හිතන්නේ සෑම ප්‍රේක්ෂකයෙකුටම ඉතාමත්ම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම අපි පුරාවිද්‍යාවට අදාළ පාඩම් කීපයක් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම අභිලේඛන සහ නානක විද්‍යාව කියන ප්‍රශ්න පත්‍රයට නියමිත තවත් එක් පාඩමක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම නානක විද්‍යාව සම්බන්ධව කතා කිරීමේදී අපි මීට කලින් අපි සාකච්ඡා කරා භාණ්ඩ හුවමාරු ක්‍රමය පිළිබඳව. ලංකාවේ සහ ලෝකයේ නිදර්ශන ඇසුරෙන් මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ගැන අපි සාකච්ඡා කරා. දැන් එයින් අපි ඔබට ගිහිල්ලා ඉවරලා අපි අද සාකච්ඡා කරනවා අනුරාධපුර යුගයේ මුදල් භාවිතය සම්බන්ධව කතා කරනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ලෝහකාසි ආරම්භය කියන්නේ අනුරාධපුර යුගයේ ලෝහකාසි ආරම්භය ගැන කතා කරත් මේ වගේ විවිධ මාතෘකා වලින් මේ ප්‍රශ්නයට මේවත් නැත්නම් මේ මාතෘකාවට අපිට ප්‍රවේශ වීමට හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් අපි අර මීට පෙර සාකච්ඡා කරපු භාණ්ඩ හුවමාරු ක්‍රමයේම දිගුවක් තමයි අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ලෝකයේ ලෝහකාසි නිර්මාණය වීම ආරම්භ වුණේ කොයි වකවානුවේද කියලා වෙලා. ඒ අනුව අපි දන්නවා උදාහරණයක් විදිහට චීනය වගේ රටවල් ගත්තොත් ක්‍රිස්තු පුර 12 වෙනි සවසේදී විතර ලෝහකාසි ආරම්භ වෙලා තියෙනවා. නමුත් ලංකාවේ අපිට සාකච්ඡාවට බඳුන් කරන්න වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස සහ 2 වෙනි සියවස වල අතර කාල වකවානුවේදී තමයි ලෝහකාසි ආරම්භ වීම ගැන අපිට සාකච්ඡා කිරීමට හැකියාවක් ලැබෙන්නේ. මේ ලෝහකාසි නිර්මාණය වීමට අපි මීට කලින් සාකච්ඡා කරා භාණ්ඩ හුවමාරු ක්‍රමයේ තුලින් පැන නගින ගැටලු නිසා මානවයාගේ දියුණුවත් සමග ඉන් පසුව ඔවුන් විනිමය ආරූඪ කළ විනිමය අගයක් සහිත ද්‍රව්‍ය භාවිතා කරනවා. මේ තුලිනුත් ගැටලු ගණනාවක් පැන නගිනවා. ඒ හින්දා තමයි මිනිස්සු මානවයා දියුණු අවස්ථාවක් විදිහට වෙළඳ පොළ හැසිරීමත් එක්ක දියුණු අවස්ථාවක් විදිහට මේ ලෝහකාසි නිර්මාණය වීමට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් අපි දන්නවා ඓතිහාසික යුගයේ ආරම්භ වීමත් එක්ක අනුරාධපුර යුගයේ හිටපු අපේ ලාංකික මානවයා දියුණු වෙනවා. ඔවුන් සිතන ආකාරය පතන ආකාරය වෙනස් වෙනවා. මේ නව අර්ථ ක්‍රමයක් පැන නගිනවා. ඉතින් ඒකට හැඩගැහිම සඳහා ඒකට අනුවර්තනය වීම සඳහා මිනිස්සු මේ ලෝහකාසි ආරම්භ වෙනවා. ඉතින් ලෝහකාසි ආරම්භ වීම සම්බන්ධව අපිට සාහිත්‍යමම මූලාශ්‍ර වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලිනුත් අපිට කරුණු ගෙනහර පාන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අර මුලින් සාකච්ඡා කර ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස සහ 2 වෙනි සියවස් වල තමයි ලංකාවේ ලෝහකාසි නිර්මාණය වීම ආරම්භ වෙන්නේ කියලා. ඉතින් ඒකට අපි ඊළඟට උදාහරණ පැහැදිලි කරලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අපිට මාම්පිට ශිලාලේඛනය මේකට ඉතාමත් මනා පිටුවහලක් වෙනවා. මේ මාම්පිට ශිලාලේඛනයේ සඳහන් වෙනවා කඩිකේ උතර දවේ මණික පුස චිලිය කශපනේ. කඩිකේ උතර දවේ කඩිකේ උතර දවේ කහපන මණික පුස චිලිය කශපනේ. එතකොට මේක මේ ශිලාලේඛනය දැඩි ලෙස විනාශයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක වැරදිම අර්ථකථනයක් දීමට නෑ. නමුත් කෙසේ වෙතත් මේ නානක විද්‍යාඥයන් සහ ශිලාලේඛන විද්‍යාඥයන් මේක අර්ථ නිරූපණය කළා තියෙනවා. මේ වාරි මාර්ග බාර නිලධාරී උත්තරගේ කහවණු දෙකක්ද මැණික් කර්මාන්තයේ නියලුන පුෂගේ කහවණුවක්ද යන්න තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මෙතන කහවණු කියන එක සඳහන් වෙලා තියෙනවා. අපි දන්නවා අනුරාධපුර යුගයේ ක්‍රිස්තු පූර්ව 4-5 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවස දක්වාම කාසි හැඳින්වීම සඳහා භාවිතා කරපු පොදු නම තමයි කහවණු කියලා හඳුන්වා ගන්න අපිට සාධක ලැබෙනවා. එතකොට පොදුවේ සියලුම ලෝහකාසි වලට අනුරාධපුර යුගයේ කහවණු කියලා ඉවරලා හඳුන්වලා දීලා තියෙනවා. ශිලාලේඛන වල වගේම සාහිත්‍යයේ මූලාශ්‍රවල. එතකොට තවත් අපිට මේ මුදල් සම්බන්ධව එහෙම නැත්නම් ලෝහකාසි සම්බන්ධව ශිලාලේඛන ලංකාවේ ගත්තොත් වසභ රජුරුවන්ගේ ශිලාලේඛනවල තියෙනවා. කිච්චිරි මෙවන් සහ මහානාම රජුරුවන්ගේ ශිලාලේඛනවලත් මේ කාසි සම්බන්ධව තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ අපි අද කතා කරපු අර දැන් අපිට ලෝහකාසි ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 සහ 2 සියවස් වල කිව්වනේ. ඒ සියවස් වල ඉඳන් 11 වෙනි සියවස මුළු අනුරාධපුර යුගයේම කාසි හැඳින්වීම සඳහා කහවණු, කහපන, කශපන මේ වගේ විවිධ නම් වලින් හඳුන්වලා දීලා තියෙනවා.
එතකොට මේවා මං කිව්වා සාහිත්‍යයේ මූලාශ්‍ර සහ වංශ කතාවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේක පොදුවේ කහවණු කියලා කිව්වට නානක විද්‍යාඥයෝ මේ අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන කාසි සියල්ල අධ්‍යයනය කරලා සියල්ල විශ්ලේෂණය කරලා එතකොට මේ කාසියේ තියෙන විශේෂතාවයන් පදනම් කරගෙන කාසි වර්ග කිරීම ගණනාවක් කරලා තියෙනවා. ඒ අනුව හස් යෙදු එහෙම නැත්නම් හස් එබු කාසිය කියලා අපි කියනවා. ස්වස්තික කාසිය මේක බෞද්ධ ස්වස්තික කාසියත් කියලා කියනවා. තමයි ස්වස්තික කාසිය, ලක්ෂ්මී කාසිය, ගජලක්ෂ්මී කාසියත් කියලා කියනවා. ඒ වගේම මධ්‍යකාලීන රන් කහවණු සහ විදේශ කාසි මේ වගේ කාසි ගණනාවක් අපිට අනුරාධපුර යුගයේම ලංකාව පුරා ව්‍යාප්තව තිබ්බ එහෙම නැත්නම් පරිහරණය කරා කියන්නේ අපිට සාධක හම්බෙනවා. ඉතින් අපි කතා කරන්නේ දැනට ලංකාවේ මුල්ම කාසිය. එතකොට මුල්ම ලෝහ කාසිය. එතකොට මේ මුල්ම ලෝහ කාසිය තමයි අපි හඳුන්වනවා හස් යෙදු හස් එබු කාසිය විදිහට. එහෙම නැත්නම් හස් එබු එහෙම නැත්නම් හස් යෙදු කාසිය විදිහට හඳුන්වනවා. එතකොට මේ අර අපි කියවනේ පොදුවේ කහවණු සම්බන්ධව මේ අනුරාධපුර යුගයේම සඳහන් වෙලා තියෙනවා කියලා ඉවරයි. අපි ඉස්සෙල්ලා ගත්ත මේ කැගල්ල දිස්ත්‍රික්කයේ තියෙන මේ මාම්පිටිය ශිලාලේඛය. ඊට අමතරව මේ සාහිත්‍යයේ මූලාශ්‍රවල අපිට මේ කාසි ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. විශේෂම මහා වංශයේ වගේ වංශ කතාවලත් මේ කාසි ගැන අනුරාධපුර යුගයේ කාසි භාවිතා කිරීම සම්බන්ධ තොරතුරු අනාවරණය වෙනවා. එක්තරා තැනක තියෙනවා එලාර රජතුමා මේ මිහින්තලේ සෑයි තමන්ගේ රිය වැද්දවීම හේතුවෙන් මේ විහාරයට වෙලා තියෙන හානිය ගෙවීම සඳහා කහවණු 15000ක් ගෙවූ බවට. එතකොට මෙතන කහවණු. මෙතන කියලා නැහැ හස්සෙදු කාසියද ලක්ෂ්මී කාසියද එහෙම නැත්නම් ස්වස්තික කාසියක්ද කියලා ඉවරලා නැහැ. හැබැයි කහවණු 15000ක් ගෙවූ බව සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව ලෝහමාපාය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජතුමා විසින් කහවණු 80000 වියදම් කළ බවත් වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් ශිලාලේඛනවලත් සාහිත්‍ය මූලාශ්‍රවලත් අපිට මේ කරුණු අනාවරණය වෙලා තියෙනවා කාසි භාවිතා කළ බවට. ඊට අමතරව තවත් වැදගත්ම දෙයක් තමයි අපිට මේ සඳහන් කරන්න පුළුවන් කාසි නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරුන් මේ ශිලාලේඛනවල හඳුන්වලා තියෙන රූප දෙක කියලා ඉවරලා ඒ වගේම තමයි මේ කාසිය එහෙම නැත්නම් ලෝහ කාසි අනුමත කරන නිලධාරියා රූපවාපර කියන මේ පදවි ඒගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට රූප දෙක සහ රූපවාපර කියන මේ පදවි ඒගොල්ලන්ට දීලා තියෙනවා. මේ සම්බන්ධවත් ශිලාලේඛන තියෙනවා. පෙරිය කඩුව හා කාදුරුවේව ශිලාලේඛනයේ තුලිනුත් අපිට මේ කරුණු අනාවරණය කරගන්න පුළුවන්. මේ ආකාරයට ලංකාවේ අනුරාධපුර යුගයේදී අපිට අනිවාර්යෙන්ම කාසි ආරම්භ වුණා කාසි භාවිතා කළ බවට සාධක අනාවරණය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඊළඟට දැන් අපි මේ කාසි දැන් අපි මේ වෙනකොට කතා කරන්නේ මේ කාසිය අනුරාධපුර යුගයේ භාවිතා වුණා කියන සාධකනේ. දැන් අපි කතා කරනවා ලංකාවේ නම් මුල්ම කාසිය මම මුලිනුත් සාකච්ඡා කරා මුලිනුත් කිව්වා ලංකාවේ මුල්ම කාසිය මොකද්ද? හස් යෙදු කාසිය එහෙම නැත්නම් හස් එබු කාසිය. එතකොට මේ සම්බන්ධව අපි අර සාහිත්‍යයේ මූලාශ්‍රත් ගත්තා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් ගත්තා. දැන් මේ හස් එබු කාසිය ඉන්දියාවෙත් හම්බ වෙනවා. හැබැයි ලංකාවේ හම්බෙන්නේ මුල්ම කාසිය විදියට. ඉන්දියාවෙත් හම්බ වෙනවා. ඒතකොට ඉන්දියාවේදීත් අපිට වැදගත් මූලාශ්‍රයක් විදියට සලකන්න පුළුවන් මේ සාංචි බාරුති කැටයම් තුල මේ කාසිය නිරූපිත බව නානක විද්‍යාඥයන් ඇතැම් නානක විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා ජේතවන පූජාව නම් කැටයම තුල. එතකොට ජේතවනාරාම විහාරය සාධන ජේතවන කුමාරයා මේ ජේතවන කුමාරයාගෙන් ජේතවනාරාමයේ මිලදී ගන්නවා මේ අනේ පිළිසිතුතුමා. එතකොට ඔහු කාසි වපුරනවා. එතකොට කාසි ඒ තුල තියෙන්නේ මේ හස්සෙදු කාසිය තමයි කියලා වෙලා තමයි මේ මත ඉදිරිපත් කරනවා. හැබැයි මේ අනුරාධපුර යුගයේ භාවිතා විචාර සියලුම කාසි වලට කහවණු කිව්වා වගේ මේ ඉන්දියාවේ මේ හස්සෙදු කාසියට භාවිතා කරලා තියෙනවා දරණ කාසිය කියලා ඉවරලා. ඉතින් සංස්කෘත භාෂාවේ පුරාණ කාසිය විදිහටත් මේක හඳුන්වලා තියෙනවා. මේ ආකාරයට දැන් විශේෂයෙන්ම ඉන්දියාවේ මේ කාසිය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකොට පුළුල් ව්‍යාප්ත වෙලා තියෙන බවක් දක්නට ලැබෙනවා. ඉතින් එතකොට ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී මේ මෞර්ය අධිරාජ්‍ය විශේෂයෙන්ම ධර්මාශෝක රජතුමාගේ පාලනයත් එක්ක
එතුමා ලංකාවත් එක්ක මැදිහත් වෙනවා ලංකාවත් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්නවා. එතකොට මේ සම්බන්ධතාවයත් පදනම් කරගෙන මේ හස්සෙදු කාසිය එහෙම නැත්නම් අපි අර කතා කරපු මේ ඉන්දියාවේ දරණ කාසිය එහෙම නැත්නම් පුරාණ කාසිය මේ පුරාණ කාසිය ලංකාවටත් දෙන්න ඇති සහ ගණදිනු කරන්න ඇති කියන දේවල් ටික ඇතැම් අයත් මත ඉදිරිපත් කරනවා. ඒතර ඉන්දියාවෙන් ලංකාවට මේ කාසිය ආවා කියන දේ අපිට මතයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. මොකද ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකොට මේ කාසිය ඉන්දියාවෙත් දක්නට ලැබෙනවා. ඉතින් ඊළඟට අපි සාකච්ඡා කිරීමට බඳුන් කරනවා. දැන් මේ ලංකාවට ආපු ක්‍රිස්තු පූර්ව 3 වෙනි සහ 2 වෙනි සියවස් වල හම්බෙච්ච මේ මුල්ම කාසිය විදිහට සැලකෙන මේ කාසිය ශ්‍රී ලංකාවේ හම්බෙලා තියෙන පැරණිතම සාධක විදිහට ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසට අයත් යටාල තිස්ස ධාතු ගර්භයේ තිබිලා ඉවරෙලා අපිට හම්බෙලා තියෙනවා මේ හස්සෙදු කාසි ගණනාව. ඊට අමතරව ඊටම මෑතකදී ගත්තොත් බෝ උපුල්වන් කසුබ්ගිරි විහාරයේ කැණීමෙන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට අයත් යුගයට අයත් අපිට මේ කාසි හම්බෙලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු පූර්ව 3 4 5 විතර වගේ සියවස් වල වෙනකොට ලංකාවේ මේ කාසිය ගණදිනු කිරීම සඳහා භාවිතා කළ බවට අපිට මේ තුලින් කරුණු අනාවරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ තවත් වැදගත්කමක් වන්නේ මේ හස්සෙදු කාසිය ලංකාවේ විවිධ ප්‍රදේශවල වල පුරාවිද්‍යාත්මක කැණීම් තුලින් අපිට හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම වල්ලිපුරම්, සීගිරිය, තිස්සමහාරාමේ, අම්බලන්තොට, එතනින් ගියාම වෙස්සගිරිය වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවල වල මේ අපිට කාසි හම්බෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අනුරාධපුර යුගය තුල මේ හස්සෙදු කාසිය රට පුරාම ගණදෙනු කාර්යය සඳහා භාවිතා කරන්නට ඇති වග. එතකොට මම හිතන්නේ මේ පොදු මුදලක් විදිහටත් මේක භාවිතා කරන්න ඇතයි යන්න අපිට එක නිගමනයකටත් ලැබෙන්න පුළුවන් මේ හරහා. විශේෂයෙන්ම එක පාලකයෙක් ඉන්න පුළුවන්. ඒ පාලකයාගේ මුළු රටේම අනසක පතුරවා ගන්න තියෙන්නේ අපිට මේ කාසිය තුලින් අධ්‍යයනය කරන්න පුළුවන් ඒ තුලින්. එතකොට අපි කතා කරමු මේ කොහොමද මේ හස්සෙදු කාසියේ නිර්මාණ තාක්ෂණය කොහොමද මේකේ ස්වරූපය ගැන අපි කතා කරමු. විශේෂයෙන්ම මේ කාසිය නිෂ්පාදනය කරලා තියෙන භාවිතා කරලා තියෙන ලෝහය තමයි තඹ සහ රිදී ලෝහය. දැනට හම්බෙලා තියෙන කාසි වැඩිපුරම හම්බෙලා තියෙන්නේ අපිට මේ රිදී කාසියෙන් නිෂ්පාදනය කරපු හස්සෙදු කාසිය. එතකොට විශේෂයෙන්ම තඹ ලෝහයෙන් නිර්මාණය කරන ලද කාසි තඹ පතුරක් අරන් ඒක අච්චුවකට දමලා චතුරස්‍රාකාර තඹ කැබලි වලට කපලා ඉවරලා මේක තලලා කොන් හරි ගස්සගෙන මේකට පසුව හස් සටහන් ඔබ්බලා තියෙනවා. එයින් තමයි මේක හස්සෙදු කාසිය කියලා භාවිතා කරන්නේ. හස්සෙදු කාසිය. ඊට පස්සේ රිදී දණ්ඩක් ගෙනල්ලා එම නැත්නම් රිදී පොල්ලක් වගේ දෙයක් අරන් මේ සම පෙති වලට කපලා මේක තලලා උණු කරලා තලලා ඒ තුලට හස් සටහන් ඔබ්බලා තියෙන බවටත් සාධක තියෙනවා. තවත් විශේෂ දේවයක් තමයි මේ තඹ ලෝහයේ නිපදවල රිදී ආලේප කරපු අනුකරණ කාසි. එහෙම නැත්නම් අපි කියන්නේ හොර කාසි කියලා. අනුකරණ කාසි, ව්‍යාජ කාසි, ව්‍යාජ කාසිත් නිර්මාණය කරපු බවට සාධක හම්බෙලා තියෙනවා. බොහෝ ඈත අතීතයේ සිට ලංකාවේ. එතකොට මේ කාසි සාමාන්‍යයෙන් හස්සෙදු කාසි ඍජු කෝණාස්ත්‍රාකාර, චතුරස්ත්‍රාකාර, ඕවලාකාර, ත්‍රිකෝණාකාර මේ වගේ විවිධ ස්වරූපයන්, විවිධ හැඩයන් අපිට හඳුනා ගන්න හම්බෙලා තියෙනවා. ඉතින් ඒකම මේ හස් යෙදු කාසිය හස් සටහන් අපිට මේ කාසිය දෙපැත්තේම දක්නට ලැබෙනවා. අපි දන්නවා කාසියේ දෙපැත්තක් තියෙනවා අභිමුඛය සහ ප්‍රතිමුඛය. එතකොට මේ හස් සටහන් වැඩි පැත්ත අපි කියනවා අභිමුඛය කියලා. හස් සටහන් අඩු පැත්ත අපි කියනවා ප්‍රතිමුඛය කියලා. එතකොට හස් සටහන් වැඩි අභිමුඛය, හස් සටහන් අඩු ප්‍රතිමුඛය. එතකොට අපි කතා කරනවා විශේෂයෙන්ම මේ හස් සටහන් අඩු පැත්ත ප්‍රතිමුඛයනේ කියන්නේ. එතකොට හස් සටහන් අඩු පැත්තෙන් බොහෝ විට හස් සටහන් ඔබ්බලා තියෙන්නේ ඒ රාජ්‍ය නිලධාරීන්. එහෙම නැත්නම් මේ පාලකයන් විසින් තමයි, ගෝත්‍ර නායකයන් විසින් වෙන්න පුළුවන් මේ කාසිය සංකේත ඔබ්බලා තියෙන්නේ. ඊට පස්සේ කාසි මේ හස් සටහන් වැඩිපුර තියෙන අභිමුඛයේ තුල හස් සටහන් නිර්මාණය කරන්න වෙන්නේ. ඇත්තේ මේ ගණදෙනු කාර්ය සඳහා මිනිස්සු අතරට පත් වුණාට පස්සේ මේ මිනිස්සු ඒ අයගේ අනන්‍යතාවයන් උදෙසා මේ හස් සටහන් ඔබ්බලා තියෙන බවටත්
ඇතැම් අය මත විදිහට ඉදිරිපත් කරනවා. කෙසේ වෙතත් මේ හත් සටහන් බොහෝ ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න හම්බ වෙනවා. ඇතැම් හත් සටහන් එක උඩ එක 20ක් 25ක් විතර වගේ ඔබලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේකේ නිශ්චිත වශයෙන්ම හත් සටහන් අපිට හරියට මොනවද කියන දේවල් පිළිබඳව අවබෝධයක් ගත නොහැකි තරමට මේ හත් සටහන් එබ්බලා තියෙනවා. කෙසේ වෙතත් ටියෝ බෝල්ට් නම් විද්වතා මේ හත් සටහන් මේ හත්සිදු කාසි වල තියෙන හත් සටහන් 500ක් පමණ හඳුනාගෙන තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් වර්ග කිරීම ගණනාවකට ඔහු වර්ග කරලා තියෙනවා. කෙසේ වෙතත් අපි ඒවා පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා කොහොමද මේ වර්ගීකරණය මේ වර්ගීකරණයට අදාළ මොනවද කියලා සහ ඒවෙන් සංකේතවත් වෙන්නේ මොනවද කියන දේවල් ටික කතා කරා. ඉතින් කෙසේ වෙතත් අපි මේ හත් සටහන් තුල තියෙනවා රැස් වී දෙන සූර්යයා බල්ලා එතනින් ගියාපුවාම තලගොයා වගේ විවිධ හත් සටහන් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මිනිස්සා සහ දඩයම් උපකරණ දුන්න වගේ ඊතල වගේ දේවල් ටිකක් වගේ විවිධ දේවල් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට මේ හත් සටහන් තුලින් යම්කිසි විදියකට සංකේතවත් පදනම් කරගන්න ඇති ඒගොල්ලන්ගේ යම් යම් අභිචාර විදිහක් වෙන්න පුළුවන්. මේකෙන් ගම්ම්‍ය කරන්නේ සමහරට ආගමක් ගැන කතා කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට දැන් හස් එදුකාසිය කියන්නේ ස්වභාවික දේවල් තමයි මේකට දාලා තියෙන්නේ. ස්වභාව ධර්මයාගේ සංකේත තමයි වැඩිපුරම මේකේ දක්නට ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව මේ හස් එදුකාසිය ගැන අපි සාකච්ඡා කිරීමේදී මේ හත් සටහන් අපි දැන් වර්ගීකරණ ටියෝ බෝල්ට්ගේ වර්ගීකරණ ඉදිරිපත් කරා. තවත් අපිට වැදගත් දෙයක් තමයි මේ හස් එදුකාසිය මේ බර කොච්චරද කියලා. අපි දන්නවා මේකේ ග්‍රෑම්ස් නෙවෙයි ග්‍රේන්ස් 45ක් විතර ප්‍රමාණයකට මේක බර තීරණය කරලා තියෙනවා ඒගොල්ලෝ. අපිට හම්බෙලා තියෙන කාසි වලින් අපි මම හිතන්නේ බොහෝ කාසි ග්‍රේන්ස් 40ක් 45ක් අතර ප්‍රමාණයක් විතර බර තියෙනවා. අපි ඒක කොහොමද දැනට භාවිතා වෙන මිනුම් දඬු වලට ඒක හරවන්නේ කොච්චරද කියන දේවල් ටික අපි සූත්‍ර සහිතව ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් අපිට මේ කෙටි වීඩියෝ එකේදී දැනුම් දීමට නොහැකි වෙනවා. මම හිතන්නේ අපි ඒවා පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එතකොට ලංකාවේ අපිට කෙසේ වෙතත් කියන්න පුළුවන් වෙන ඒතකොට ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේදී අපේ ලංකාවේ කාසි ලෝහ කාසිය ආරම්භ වෙනවා. එතකොට ඒ ආරම්භ වෙන මුල්ම කාසිය විදිහට අපිට සලකන්න පුළුවන් හස් යෙදු කාසියම නැත්නම් හස් එබු කාසිය. එතකොට මේක ඉන්දියාවෙත් භාවිතා වෙලා තියෙන බවට සාධක හම්බෙලා තියෙනවා. එතකොට ඉන්දියාවෙන් ලංකාවට ලැබුණා කියන්නත් අපිට මතවාද කීපයක් අපි ඉදිරිපත් කරා. එහෙමත් මතයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් ලංකාවෙත් මේක නිර්මාණය කරා කියන්නත් අපිට මතවාද තියෙනවා. හැබැයි කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ ඉඳන් අනුරාධපුර යුගයේදී මේ කාසිය ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන බවට අපිට පුරාවිද්‍යාත්මක සාධකත් ලැබෙනවා. එතකොට මේ කාසිය අපි නිර්මාණ තාක්ෂණය ගැන කතා කරා. විශේෂයෙන්ම නිර්මාණය කළා තියෙන මොන ලෝහයෙන්ද කියලා කතා කරා. මේකේ බර ගැන කතා කරා. මේකේ අදාළ ප්‍රධාන වස්තුන් වර්ගීකරණයක් කරලා තියෙනවා බෝල්ට් විසින්. එතකොට මේ දේවල් ගැන අපි මේ කතා කරා. ඊට පස්සේ අපි ඊළඟට තවත් කාසියක් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම තව අපිට අනුරාධපුර යුගයේ භාවිතා කරපු කාසි විදියට සලකන්න පුළුවන් ස්වස්තික කාසිය, බෞද්ධ ස්වස්තික කාසිය, ගජලක්ෂ්මී කාසිය සහ මධ්‍යකාලීන රන් කහවණු. අපි දැන් කතා කරා කහවණු තමයි පොදුවේ කතා කරන්නේ. එහෙනම් කහවණුයි මධ්‍යකාලීන රන් කහවණුයි අතරත් වෙනසක් තියෙනවා. ඒතර මේවා සම්බන්ධවත් අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔබට හස්යදු කාසිය ගැන ඉතා සරල අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති. ඒතර දැන් කෙසේ වෙතත් අපි දන්නවා ලංකාවේ මුල්ම කාසිය හස්යදු කාසිය කියලා. ඔබ අනිවාර්යයෙන්ම වැඩිපුර අවධානයක් යොමු කරන්න මේකට සමාන පද අපි ගණනාවක් ඔබට ඉදිරිපත් කරා. ඉන්දියාවෙත් මේකට භාවිතා වෙනවා නම් ටිකක් ලංකාවෙත් භාවිත වෙනවා සංස්කෘත භාෂාවෙත් මේකට භාවිතා වෙනවා විවිධ නම්. ඉතින් ඒ හින්දා අපිට හස්යදු කාසියම නැති වෙන්න පුළුවන්. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයේදී සමාන පදයක් දෙන්න පුළුවන්. එහෙනම් ඔබ මේ සමාන පද ගැනත් වැඩි අවධානයක් දීලා ඉවරලා මේක අධ්‍යයනය කරන්න කියන ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අපි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපේ මුල් වීඩියෝ එක නරඹු නැති කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා ඒක නරඹන්න. එතකොට තමයි ඔබට එතනින් මෙතෙන්ද කොහොමද ආවේ ගමන් මඟ කියන දේ පිළිබඳ නිර්වුල් අවබෝධයක් ලැබෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකදී නැවතත් හම්බෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.